ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ලොක්තුමන්ගේ සුදු සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. මට සවන් දෙන ඔබට මෙය කියමි. ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට වෛර කරන්නන්ට යහපත කරන්න. ඔබට සාප කරන්නන්ට සෙත් පතන්න. ඔබට ගැරහුම් කරන්න අනුදෙසා යාඥා කරන්න. ඔබේ එක කම්මුලකට අතුල් පහර දෙන අයට අනිත් කම්මුල පාන්න. ඔබේ උතුරු සලුව පැහැර ගන්නාගෙන් ඔබගේ අඳනය වුවද වලක්වා නොගන්න. ඔබෙන් ඉල්ලන හැමටම දෙන්න. ඔබ සතුදේ පැහැර ගන්නන්ගෙන් යළිත් එය නොඉල්ලන්න. අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහොද ඔබත් ඔවුන්ට ඒ දේම කරන්න. ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්න නම් ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේද. පෞකාරය පවා තමන්ට ප්‍රේම කරන්නන්ට ප්‍රේම කරති. ඔබට යහපත කරන්නන්ට පමණක් ඔබ යහපත කරන්න වුනම් ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක් වේද. පෞකාරය පවා එසේ කරති. ඔබ නැවත ලබන බලාපොරොත්තු වෙන්න අයට දෙන්න වුනම් ඉන් ඔබට කවර නම් ප්‍රශංසාවක්ද. පෞකාරය පවා දෙන ප්‍රමාණය නැවත ලබන පිණිස පෞකාරයන්ට ණයට දෙති. ඒත් ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. යහපත කරන්න. ආපසු ලබන බලාපොරොත්තුවක් නැතිවන අයට දෙන්න. එවිට ඔබේ ඵල විපාක මහත් වේ. ඔබ පරමෝත්තමයන්ගේ පුත්‍රයෝ වන්නෝය. මන්ද කෙලෙහි ගුණ නොදත් අයටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කාරුණිකය. ඔබේ පියාණන් වහන්සේ අනුකම්පාව ඇතිව සිටින්නාක් මෙන්ම ඔබද අනුකම්පාව ඇතිව සිටින්න. අනුන් විනිශ්චය නොකරන්න එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ. සමාව දෙන්න එවිට ඔබට සමාව දෙනු ලැබේ. අනුන්ට දෙන්න එවිට ඔබටත් දෙනු ලැබේ. ඔවුන් නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා තලතලා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්න වූය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහොද ඒ මින් මෙන්ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ යයි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනී ඔබට ප්‍රශංසා වේවා. වඩිවන් ප්‍රමාන්තනි. මගේ ආදර ප්‍රමාන්තනි. ස්වාමීන් වහන්සේ ගිය සතිය කිව්වා ඔබට පීඩා කරද්දී ප්‍රීති සන්තෝෂ වෙන්න ඔබට පීඩා කරද්දී ප්‍රීතියෙන් නටන්න. මොකද දිවැසිවරයන්ටත් ඔවුන් කළේ ඒ දේමයි කියලා. උන්වහන්සේ කතා කරලා කිව්වා ඔබ සාගින්නෙන්නේ ඔබ දිලිඳු ඔබ භාග්‍යවන්තයි. රාජ්‍ය ඔබගේ සාගිනිව ඇති ඔබ භාග්‍යවන්තයි. ඔබට තෘප්තිය ලැබෙනවා කඳුළු හලන ඔබ භාග්‍යවන්තයි කියලා. මේක ස්වාමීන් වහන්සේ කියන්නේ කන්ද උඩ ඉඳන් ආවයින් පස්සේ කන්ද උඩ ඉඳන් පහළට බහැලා මගේ ප්‍රමාන්තනේ උන්වහන්සේ බලනවා ශ්‍රාවකයන් දිහා. මහා සමූහයක් ඉන්නවා. ඔබට මතක නම් ඒ තැන බලන්න මහා සමූහයක් 17 වෙනි වගන්තිය ලුක් 6:17 උන්වහන්සේ ඔවුන් සමග කන්දෙන් බැස තැනිතලා බිමක නැවතී සිටිසේක. උන්වහන්සේගේ ගෝලයන්ගෙන් මහා සමූහයක් ලුක් 6:17 උන්වහන්සේගේ ගෝලයන්ගෙන් මහා සමූහයක් ද මුළු ජුදයෙන් හා ජෙරුසලමෙනුත් තීර්සා සිදෝන්හි මුහුදු කරෙනුත් උන්වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝග සුව කරා ගන්නට බොහෝ දෙනෙක්ද එහි වූහ. දැන් මෙතනින් උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ මේ අයගෙන් ඉඳගෙන උන්වහන්සේ කතා කරන කියන්නේ 20 වෙනි වගන්තිය එකල උන්වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙසේ වදාළසේක. මගේ ආදර ප්‍රමාන්තනේ එක හැමෝටම නෙමෙයි. disciple and devotee ශ්‍රාවකයන් දිහා බලලා තමයි කතා කරලා කියන්නේ ඔබ දිලිඳු ඔබ භාග්‍යවන්තයි. මොකද ඒ වෙනකොට පේදුරුතුමාගේ දල ඉරණ දැම්මට මාළු අහුවෙලා ජේසු කතා කරලා කිව්වේ දියඹෙදි ගැඹුරේදී
මේක අතෑරලා මාත් එක්ක එන්න. මම ඔබ මිනිස්සුන් නෙමේ මසුන් නෙමේ මිනිස්සුන් අල්ලන්නන් කරනවා කියලා. මගේ ආදරේ මන්තනේ ඒක ඇඳවීම හැමෝටම නෙමේ. ඕක හැමෝටම දරා ගන්න බෑ. ඕක විකාරයක් වෙනවා අනිත් අයට. ඒ කියන්නේ අපි මුළු ලෝකෙම බදා ගන්න කියද්දී මොකක්ද මේ අතරින්න කියනවා කියන එක මෝඩකමක්. නමුත් ස්වාමීන් වහන්සේ මේ කියමනේ තවත් ගැඹුරට කතා කරලා අද වචනේ පටන් ගන්න 27 වෙනි වගන්තිය. උන්වහන්සේ කියනවා මට සවන් දෙන ඔබට මම කියමි. මට ඇහුම්කන් දෙන්නටයි මම මේ කියන්නේ. මගේ ආදර පින්වත්නි උන්වහන්සේගේ වචනය අපිව හුරතල් කරන වචනයක් නෙමෙයි. උන්වහන්සේගේ වචනය අපිව කඩන වචනයක්. උන්වහන්සේගේ ආදරේ හිරුවෙලිය වගේ ආදරය මොකද වෙන්නේ? ඈත ඉඳන් බලද්දි ලස්සනයි. බැස යන ඉර. හැබැයි ලං වෙන්න. දැන් හරියට වෙලාව 12යි 5යි. ඉර මුදුන් වෙච්ච වෙලාව. මේ වෙලාවට ඉර නපුරුයි. එකම ඉර තමයි. හැබැයි සමකයට ළඟයි. උන්වහන්සේ අපි කියන්නේ ඉර ලං වෙද්දි අමාරුයි. ඒ නිසා මේ වචනය හැබැයි මගේ ප්‍රේමවන්තයනි ඒ වගේම ඒ අමාරු වගේම උන්වහන්සේ කතා කරන්නේ වෙනම ජීවිත රටාවක්. උන්වහන්සේ කතා කරලා කියනවා ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන අය උදෙසා යාඥා කරන්න. සතුරට ආදරය කරන්න. මගේ ආදරේ මේක පිස්සුවක් නේ. සතුරට මොකද ආදරය කරන්නේ? අනිත් අත උක කියන්න ලේසි කරන්නේ කොහොමද? සතුරට ආදරය කරනවා කියලා මොනවද කරන්නේ? මගේ ආදරේ පින්වත්නි හොඳට බලන්න. ඔබ කාත් එක්ක හරි තරහ නම් ඔබ මන් දන්නේ ඔබට කොහොමද කියලා. එහෙනම් මාත් එක්ක කවුරු හරි තරහයි කියලා දැනගත්තාම පස්සේ හරිම අමාරුයි. මම නිින්ද යන්නෙත් නැහැ. දැන් මාත් එක්ක කවුරු හරි තරහයි කියලා දැනගත්තයින් පස්සේ ඒක දැනෙනවා. ඒක එහෙම ඉන්නේ නැති ඒ වයිබ් එක එනවා ඇඟට. කියන්නේ මාත් එක්ක අමනාපයෙන් ඉන්න කියන එක. මගේ ආන්දර ප්‍රේමන්තනේ කනෙක්ට් වෙච්ච ස්වාමීන් වහන්සේට කනෙක්ට් වුණයින් පස්සේ අතීන්ද්‍රිය ක්‍රිස්තු දේහේ අවයව වගේ ස්නායු වලින් අපි ඔක්කොම කනෙක්ට් වෙද්දී මොකක් හරි බිඳුණු තැනක් තියද ඔබට තේරෙනවා ඒක. අමාරුයි. නිකන් මූණිච්චාවට hina වුණාට වැඩක් නැහැ. ඒක තේරෙනවා. නැන්දාම මොනව හොඳට තේරෙනවා නේ. ලේලිවත් තේරෙනවා. ඒ වයිබ් එක කියලා වැඩක් නැහැ. දැන්නද? ඒ කියන්නේ අම්මා මෙම කපල යන්න දේවල් කියන්නේ. එතනදී තේරෙනවා එහෙම දෙයක්. නමුත් උන්වහන්සේ කතා කරලා කියනවා ස්වභාවික දෙයක් නෙමෙයි මේක කන්ද සාමාන්‍ය තැන්නේ ලන්දේ කතන්දරයක් නෙමෙයි කඳු මුදුනේ අත්දැකීමක්. ඒකයි උන්වහන්සේ වෙනම අත්දැකීමක් අතෑරීමේ නිදහස් වීමේ අත්දැකීමක්. මගේ ආදර පින්වත්නි මේකට අපිට බලයක් ඕනේ. බලයක් එක්ක ජීවත් වෙන්න. ඒ කියන්නේ ඕනම ක්‍රියාවකට සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ක්‍රියාවක් තියෙනවා. every action has a reaction. ඒක තමයි නියමය. විද්‍යාව එකයි. ඒතර ඔබගේ මගේ ජීවිතයේ අපි හැමෝටම ඩිෆෙන්ස් මෙකැනිසම් එකක්. ඇයි ඇස් පිල්ලම් තියන්නේ මොකටද? බස් එකේ ඇස් ගහන්න නෙමෙයි. බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ නැද්දි ඇස් ගහන්න නෙමෙයි. දැන් ඇස් ගහන්න ඕනේ නැහැනේ මිස් කෝල් ගහන්නේ. තේරුණාද කියන එක? දැන් ඇස් ගහන්න ඔය ඇස් වේවට පේන්නේ නැහැ. මගේ ප්‍රමාන්තනේ. ඇස් පිල්ලම් තියන්නේ ඇහැ ආරක්ෂා වෙන්න. ඇහැ වැහෙන මොනක කරේදී ළඟ ඇහැ වැහෙනවා. ඒ කියන්නේ ඒක ඔටෝමැටිකලි වෙනවා. හිතලා ඇස් ගහන්න ඕනේද? අයිලෑෂස් ඇලෙව්වයින් පස්සේ හිතලා ගහනවා. නැත්නම් අර මෙහෙම ඇඳයින් පස්සේ මස්කාරාද බඳන්නේ මොනවද ගහන්නේ? මේ පිහාටු වලට ටේම් අර ගහ. මෙහෙම ගන්න. තේරුණාද කියන්නේ? එතකොට ඒක නැත්නම් සාමාන්‍යව හිතලා ගහන්න ඕනේ නැහැ. දැන් වාහනේ යනකොට බ්‍රේක් හිතලා ගහනවද? හොඳ බ්‍රේක් ගහනවා නෑ ඉබේට මුලින් හිතලා ගහන්න ඕනේ. එල්බෝඩ් එක කාලේ හිතලා ගෙවෙ නැත්නම් ඇනගෙන තමයි යන්නේ. දැන් ඊට හිතලා ගහන්න ඕනේ නෑ ඉබේට බ්‍රේක් ගහනවා. ගියර් එක ඉබේට දැනෙනවා. මගේ ප්‍රේමන්තනේ ඒක සිස්ටම් එකට ඇවිල්ලා තියෙන්නේ. ඩිෆෙන්ස් මෙකැනිසම් එකක්. ඕනම එක්කෙනෙක් ගහන්න කියලා මෙහෙම වද්දි මෙහෙම වෙනවා. තේරුණාද? අපි හැමෝම දන්න කරාටි ක්‍රමයක් තියෙනවා මොකද්ද? අපි හැමෝම දන්න හොඳම කරාටි ක්‍රමය වැන්දා හැරුණා දිව්වා. තේරුණාද කියන එක? අපි ඔක්කොටම කාටත් පුළුවන් ඕක. කිසිම ක්ලාස් එකක් නැතුව නැද්ද? දුවන්නයි තියෙන්නේ සරන් කැපට ගහගෙන. ඩිෆෙන්ස් මෙකැනිසම් එකක්.
මගේ ආදර පින්වත්නි අපි කියන්නේ ඩිෆෙන්ඩ් කරන දෙයක්. එක වචනයෙන් හරි ඩිෆෙන්ඩ් කරනවා අපිව. මේ සිස්ටම් එක රියැක්ෂන් එකකට ප්‍රතික්‍රියාවක්. එතකොට මම ප්‍රමාදේ හතුරෙක් කියලා දැනගත්තයින් පස්සේ ඔබ එතන ඩිෆෙන්ඩ් කරගන්න පරිස්සමෙන් ඉන්න. මෝ එන්නේ හොඳකට නෙමෙයි. ඒ කියන්නේ මේ මුග හැටි මම දන්නවා. හැම තිස්සම ඉන්නේ ඒ උකුස වැහක් එක්ක. මේක තමයි ස්වභාවික මිනිස්සයා. ඒක අද දෙවෙනි කියවීම හරි ලස්සනට කතා කරලා කියන්නේ. බලන්න පළමු මිනිසා වන ආදම් ජීවමාන කෙනෙක් විය. දෙවෙනි කියවීමේ එසේම ශුද්ධ ලියා ඇති පරිදි පළමු මිනිසා වන ආදම් ජීවමාන කෙනෙක් විය. ජීවත් වෙච්ච කෙනෙක්. අපි හැමෝම ජීවත් වෙනවා. හැබැයි ජීවත් වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන විදියක ජීවිතයක්ද කියලා. අපි හැමෝම ජීවත් වෙනවා. දේශපාලඥයොත් ජීවත් වෙනවා. නැද්ද? ඒගොල්ලෝ හොඳටම ජීවත් වෙනවා නැද්ද? ඒ කියන්නේ මනුෂ්‍ය තලයෙන් හොඳටම ජීවත් වෙනවා. හොඳට බිල්ඩින් හදාගෙන පිට රට ආයෝජනය කරගෙන හොඳට ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියන එක නෙමෙයි තන. ජීවමාන කෙනෙක් වුණා. දෙවෙනි වචනේ කතා කරලා කියනවා බලන්න. උදාහරණ කතා කරලා කියනවා බලන්න. එහෙත් අන්තිම ආදම් ජීවදායක ආත්මයන්න් කෙනෙක් වූහ. ජේසු ජීවත් වෙච්ච විතර නෙමෙයි. ජීවනය දුන්නා. ජීවිතය සහ ජීවනය අතර වෙනසක් තියෙනවා. ජීවත් වෙනවා කියන එක නෙමෙයි ජීවනයක් එක්ක කනෙක්ෂන් එකක් එක්ක ඉද්දී ජීවත් වෙන රටාව වෙනස්. ඒකයි ගිය සතිය අපි කතා කරේ. ඒකයි මේක සම්බන්ධ වුණේ. ඇත්තටම මේ පූජාවට ආවේ ඒකයි. කන්දානේ ලන්ච් එකක් අරගෙන හොඳට ඉන්න මොන ෆස්ට් මාස් එක ඉවර කරලා එතන මම දේශනා කරා. හැබැයි මෙතනට ආවේ දැන් වෙනදට වඩා මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. තේරුණාද කියන එක? වෙනදට මෙතනට ආවේ මෙතන ඔබව මේ වචනේ ගොඩනගන්න ඕන නිසා. මට ලබන සතිය දේශනා කරද්දී මේ අත්දැකීමත් එක්ක සම්බන්ධ කරන්න ඕන නිසා. ඉතින් ඔබ මෙතනට ආවේ දිග වුණත් දේශනාව අහන්න ඕන නිසා. ඒ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා මට ජීවිතේ. තේරුණාද කියන එක? ඒ කියන්නේ මං හිතුවා එපා වෙලක් දැන් නැහැ දැන් අවුරුදු 9 දේශනා කරලා. කෙසේ වෙතත් දැන් ගිය සතියේ වචන ඒකමයි මම මෙතනට ආවේ. ගිය සතියේ වචනය උන්වහන්සේ ගංගා යූරේ සිටපු ගහක් ගැන කතා කරනවා. ඒ ගහ ගඟට මුල ඇදලා තියෙන නිසා ඍතුවට බයක් නැහැ. කොළ පරවියමක් නැහැ. නියං කාලය ගැන කරදර නැහැ. ඒ කියන්නේ එළියේ වෙන උච්චාවචේචනය එළියේ වෙන වෙනස්කම් වලට ගහ එල්ලෙන්නේ නැහැ. කිසි දෙයක් හින්දා නෙමෙයි. ගහ ඉන්ෂුරන්ස් කරලා හින්දා නෙමෙයි. නැද්ද? ගහ වටේ වැටක් රන් වැටක් ගැට ගහලා දාලා හින්දා නෙමෙයි. ගහ මුල ඇදලා ඒක එළියේ පේන දෙයක් නෙමෙයි. ඇතුලේ ගන දෙනවා. මගේ ආදර ප්‍රේමන්තනේ මම අද ෆස්ට් මාස් එකේ දේශනා කරන්න ෆස්ට් ටයිම් මගේ මුල්ම පූජක පුතා හිතන්න පුළුවන් අපෙන් කැඳවීම අවුරුදු 13කට ඉස්සෙල්ලා මග පෙන්වීම ඇවිල්ලා අද ෆස්ට් ෆාදර් තේරුණාද කියන එක. උන්වහන්සේගේ නමත් සසුන් ශාසනයේ නියමයි. තේරුණාද කියන දැන් මම දේශනා කරන්න යද්දී නිකන් කකුල් දෙක නිකන් මැන්ඩලින් ගහනවා වගේ ගත්තා. ස්වාමීලා 30ක් 40ක් ඉන්නවා. ඒක තේරුණාද කියන එක. මගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් කඳානේ මගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර්ත් ඉන්නවා. ඊට පස්සේ මම කල්පනා කරා මම මොනවටද මේ වෙන්නේ? මුල ඇදලා නම් කනෙක්ෂන් එක හරිනම් එළියේ මොකක්ද එන්නේ කියන එක මට අදාළ නැහැ. මම දේශනා කරා දුවලාවා. සමහර බයිනම ඇති දැන් කෑලියනක. ඒක වෙනම කතන්දරයක්. තේරුණාද කවුරුත් කතා කරන්න හිටියේ නෑ. මම ඩක් ගාලා වැන්නේ කරගෙන ආවා කෝකටත් හොඳයිනේ කියාගෙන. ෆාදර්ත් හොඳට ඉන්නවා කියලා විශ්වාස කරනවා. තේරුණාද කියන්නේ? කෙසේ වෙතත් එතන මම කන්සන්ට්‍රේට් කරේ මුල ගැන. අල්තාරට නැගලා පළවෙනි වචනය කියනවා විතරයි මගේ ප්‍රේමාන්තයනේ. ඒ තුල ටික උන්වහන්සේ දෙන්නේ. මුල. එතකොට ඒක ඍතුවට බයක් නැහැ. ඒක මගේ මුල එතන තියෙන්නේ. හැබැයි ඔබගේ ජීවිතේ මොන තැනක වුණත් ඒ මුලත් එක්ක ඉන කනෙක්ෂන් එකත් එක්ක ජීවත් වෙද්දී වෙනස්. ඒකයි මේ කියවීම දෙක ගිය සතිය මේ සතිය සම්බන්ධ වෙන්නේ. වචනේ කතා කරලා කියනවා මගේ ප්‍රේමාන්තයනේ බලන්න 46 එසේ උවත් මුලින් පැමිණෙන්නේ අධ්‍යාත්මික දේ නොව ස්වභාවික දේය. අපිට මට අමතක කරන්න දෙයක් නැහැ. අමතක කරන්න බෑ. ස්වභාවික කෙනෙක්. චූටි කාලේ නම් මව් කුස තුල ඉනම තුවාල වෙච්ච තැන. ප්‍රතික්ෂේප වෙච්ච තැන. තලිච්ච බිඳිච්ච තැන.
අගය කරපු නැති තැන්, ඇප්‍රීෂিয়েට් කරපු නැති තැන්. ඔබ මාව සමහර වෙලාවට ගබ්සා කරන්න කතා කරපු දේවල්. අම්මලට උන්නේ දුවෙක්, හැබැයි හම්බුනේ පුතෙක්. නැත්නම් ඒකේ අනිත් පැත්ත. ඊට පස්සේ ඉස්කෝලේ හදපු නම් මගේ ප්‍රේමවන්තයනි මේ හැම තැනක්ම තුවාල වෙච්ච තැනක්. මට ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මට මතකයි ලැබපු දවසේ පළවෙනි ලැබපු සප්‍රසාද ලැබපු දවසේ පූජාවේ කියවීම කියවන්න බලහත්කාරකමින් තාත්තා ඇව්වා අල්තාරේට. අල්තාරයට කියවන්න ගිහිල්ලා පළවෙනි අඬන්න ගත්තා කියව ගන්න බැරුව. තේරුණාද කියන එක? ඊට පස්සේ මම එක්කන් ගියා. ඒ වගේ අතීතයක් තියෙන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනේ තැන් තැන් වල තුවාල වෙලා. එතකොට මේ තමයි ස්වභාවික කෙනා. මුලින් එන්නේ ස්වභාවික කෙනා. අර පස් වලින් දුවිල්ලෙන් හදපු ආදම්. මතුල තියෙන තැලිච්ච ස්වභාවයක්. හැබැයි ඉතින් අපිට මේ පිට්ටු බම්බු වගේ හැමදාම මම තැලිලා මම අනේ මට බෑ මම ඉතින් මේක තමයි මගේ හැටි මගේ විදිය මම මොනවා කරන්නද දන්නේ නෑ. මගේ ආදර බෙමන්තනේ ඒක හරි. නමුත් මුලින් එන්නේ අධ්‍යාත්මික දේ නෙමෙයි. මුලින් එන්නේ වචනේ කතා කරලා කියනවා අධ්‍යාත්මික ස්වභාවික දේ. පසුව අධ්‍යාත්මික දේ. එතකොට ඒ බිඳිච්ච තැලිච්ච තැන අපි ස්වාමින් වහන්සේ ගාවට අරගෙන ගිහිල්ලා ඒ මුල ගඟට ඇද්දායින් පස්සේ අතුලාන්තයේ බලයක් එක ජීවත් වෙන්න යනවා. ඒ ගඟ තමයි ශුද්ධාත්මයන්ෝ. ශුද්ධාත්මයන්ෝ ලැබුණායින් පස්සේ දුර්වල වෙච්ච පේතුරුලා ජීවත් වෙච්ච විදිහක් තියෙනවා. දාලා සැක කරපු තෝමස්ලා ජීවත් වෙච්ච විදිහක් තියෙනවා. දාලා ගිය ගෝලයෝ ජීවත් වෙච්ච විදිහක් තියෙනවා. ඍතු වලට බය නැති තැනක්. මගේ ආදර බෙමන්තනේ ඉන්න කනෙක්ෂන් එකක ජීවත් වෙන්නේ බලයක් එක්ක. එනිසා අද ඔබ මම අහන්නට ඕනේ මම ජීවත් වෙන්නේ රියැක්ෂන් එකකද? ඒ කියන්නේ කටට ආව දේ කිව්වා. එකක් කිව්වා දෙකක් කිව්වා. කියන දෙකයි කතා කරන්නේ. තේනවා මම මට මෙහෙම කරා නම් අත අරින්නෙම නෑ. ඒ මයි බෙමන්තනේ ඒ කියන්නේ කිසිම පාලනයක් නෑ. සත්තු වගේ අධ්‍යාත්මයක් නෑ. ස්පිරිචුවැලිටි එකක් නෑ. කේන්ති ගියොත් මොනවද කියන්නේ කියලා දන්නේ නැහැ. කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. පාල් කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ ඔබ පරීක්ෂාවක් ලිංගික ආකර්ෂණයක් ඔබ ඊට පස්සේ ඔබ එතන ඉවරයි. කිසිම ශක්තියක් නැහැ. ජීවිතේ බයක් ඉස්සරහා ඔබ පුදුම විදියට අරගල කරනවා. ඒ කියන්නේ එළියේ ඍතුවල ભેද ඍතුවල වෙනස්කම් එළියේදී ඔබ වැටෙනවා. ස්වාමිනාසේ කතා කරන්නේ අතුලාන්ත බලයක් මගේ ප්‍රමාන්තනේ. ඒක ඔබ දකින්නේ දාවිද්ගේ ජීවිතයේ පළවෙනි කියවීමේ. දාවිද්ගේ ජීවිතය මතක තියාගන්න මේක ඇවිල්ලා ටිට් ෆොර් ටැට් නීතිය දතට නියට නිය නීතිය තියෙන කාලේ. දාවිද් ඇවිල්ලා දෙවනාසේ අභිෂේක කරපු කෙනා. දාවිත්ව මරන්න සාවුල් එනවා. සාවුල් කියන්නේ රජ. රජ කියන්නේ මයි ප්‍රමතනේ රජ. දාවිත්ව මරන්න එද්දී 20 වෙනි වගන්තිය 1 සාමුවෙල් 26:20 සමිදානන් වහන්සේ ඉදිරියෙන් දුරුව විදේශිකයෙකු මෙන් මගේ ලේබීම් බිම හෙලන්නට ඉඩ නොදුන මැනව. කඳුවල වවුලෙකු පස්සේ එළවා යන්නෙකු මෙන් මා වැනි බලු මැක්කෙකු මැරීමට ඊශ්‍රායෙල් රජතුමා පිටත් වෙන්නේ කුමකටද? දාවිත් අහනවා මම බලු මැක්කෙක් වගේ. ඔබ වහන්සේ රජ අච්චර හමුදාවක් 3000ක් අරගෙන එනවා දාවිත්ව මරන්න. මොකටද ස්වාමීනි? බයයි. රජ වුණාට බයයි. ඒ කියන්නේ රජකීය දාවිත් 10000ක් මැරුවා. සාවුල් මැරුවේ 1000යි. බයයි. ජොනතන්ට රාජධානිය යන්නේ නැහැ. දාවිත් රජ වෙයි කියලා බයයි. ඍතුවල සිද්ධි ඔබව පාලනය කරනවා. පුංචි දේවල් වලට මාරාන්තික බයයි. මට මෙයාව නැති වෙයි කියලා බයයි. මට මෙයාව නැති වුණොත් මොකද වෙන්නේ කියලා බයයි. අතන අම්බෝ අරක මෙයා වුණොත් මට බයයි. ඉතින් මම මොකද වෙන්නේ? වහල් වෙනවා මගේ ප්‍රමාන්තේ. කරන්න තියෙන දේ අමතකයි. ඊට වඩා මෙහෙවරක් තියෙනවා.
අපි එක තැනක හිර වුණොත් අපරාධේ. මගේ ආදරේ මන් දන්නේ කනෙක්ෂන් එක තියෙන කෙනා එළියට බය වෙන්නේ නැහැ. සාවුල් 3000ක් අරගෙන දාවිත්ව මරන්න යනවා. අච්චර රාජධානියක් දාවිත් කියන්නේ හතුරෙක් නෙමෙයි. මගේ ප්‍රේමාන්තයනේ දාවිත් කියන්නේ ගොල්ලියොත් මැරුව කෙනා. ඉස්රායල් ජනතාව විරුද්ධ වුණු පිලිස්තිවරුන්ව මරපු කෙනා 10000ක් මැරුවා. හැබැයි බයයි සාවුල්ට කනෙක්ෂන් එක ඉවරයි. මොකද ආලේපේ ගිහිල්ලා ඉවරයි. එක සාමුවෙල් 15 සාවුල් දෙවියන් වහන්සේට අකීකරු වෙනවා. අකීකරු වුණායින් පස්සේ දෙවියන් වහන්සේ කියනවා මම දුක් වෙනවා මේ මිනිස්සයව රජකමට පත් කිරීම ගැන. ආලේපේ නැහැ, කනෙක්ෂන් එක නැහැ, මුල කැපෙනවා. ඊට පස්සේ ජීවත් වෙන්නේ එළියේ. ඊට පස්සේ ජීවත් වෙන්නේ සිත්තිවල. ඊට පස්සේ ජීවත් වෙන්නේ තේරුමක් නැති තැන. මගේ ප්‍රේමන්තනේ ඊට පස්සේ ජීවත් වෙන්නේ පුදුමාකාර බයක. රියැක්ට් කරනවා. දැන් දාවිත් නැගීගෙන එනවා. බයයි. ඒක රියැක්ට් කරනවා. කොහොමරි මරන්න. ෆෝකස් එක ගිහිල්ලා. හේතුවක් තියෙනවා. ආලේපේ නැති වෙච්ච නිසා. මුල කැඩිච්ච නිසා. මගේ ආදර ප්‍රේමන්තනේ අනිත් පැත්තෙන් දාවිත් සාමුවෙල් ගිහිල්ලා ආලේප කරනවා. අභිෂේක කරනවා. දාවිත්ව අභිෂේක කරලා දාවිත්ව පත් කරනවා. දෙවියන් වහන්සේගේ සම්බන්ධකම තියෙනවා. දාවිත් අවස්ථාව හම්බ වෙනවා. මෙන්න සාවුල් 3000ක් එක්ක ඇවිල්ලා පාලු කරේ කඳු කරේ කූඩාරම් ගහගෙන ඉන්නවා. වචනේ කතා කරලා කියනවා සමිදානන් වහන්සේ 12 වෙනි වගන්තියේ දෙවනි කොටස සමිදානන් වහන්සේ බර නින්දකට සියලු දෙනා පත් කර තිබුණු බැවින් ඔහු සියල්ලම නිදාගෙන සිටියහ. 3000ක් නිදි. දාවිත් යනවා එතනට. මගේ ආදර ප්‍රේමන්තේනේ රජගේ ඔළුව ගාව හෙල්ලේ තියෙන වතුර පාචරේ තියෙනවා. මාර chance එකක්. සතුරව මරන්න දෙවියන් වහන්සේම දුන්නා වගේ chance එකක්. දාවිත් එක්ක යන ඒ යාළුවා අබිෂායි කතා කරලා කියනවා මරන්න ඕනේ මට දෙන්න chance එක. ආයි දෙපාරක් අනින්න ඕනේ එකපාරක් අනින්න. බැලු බලම නියම chance එක. මගේ ආදර ප්‍රේමන්තේනේ දාවිත් කියනවා දෙවියන් වහන්සේ අභිෂේක කරපු එක්කෙනාට අත තියන්න මට අයිති නැහැ. විනිශ්චය මට අයිති නැහැ. මගේ ආදර ප්‍රේමන්තේනේ අතුලාන්ත බලයක්. එහෙම කොට අනින්න නැතුව ඉන්න කමාරුයි. ඒ කියන්නේ මෙහෙම chance එකක් දෙයියම දුන්නා වගේ chance එකක්. හැබැයි ජීවත් වෙන කනෙක්ෂන් එකක. ඔබගේ හස්බන්ඩ්ගේ වෙච්ච අඩුව. ඔබ දන්නවා ලස්සන්ට රිද්දන්න ඕන විදිය. සූක්ෂමව යව රිද්දන විදිය ඔබ දන්නවා. ගාන්ට හින්ට් එක පාස් කරනවා. ඔබගේ වයිෆ්ව රිද්දන්න. ඔබට chance කෙනකන් ඉන්නේ. ඔබ අම්මා තාත්තා අපි දන්නවා මේ හෙල්ල අපේ ගාව තියෙනවා මගේ ප්‍රමාන්තේනේ. මේ අනින විදිය අපි දන්නවා රිද්දන විදිය හරි සූක්ෂම විදියට. පලිගන්න විදිය අපි දන්නවා. සමහරවිට ඔබ කියනවා දෙයියම දුන්න chance එක. දෙයියම දුන්නා. මගේ ජීවිතේ ලස්සන අත්දැකීමක් තියෙනවා. එක මිස්සමක මම සහායක පියතුමා වෙලා ඉන්නේ නැද්දි මගේ ප්‍රමාන්තේනේ. එක පියතුමෙක් මට පුදුම විදියට මාව හැරස් කරා. පුදුම විදියට හැරස් කරා විතරක් නෙමෙයි. ඒ මිස්සමෙන් රදගුරුතුමාට කේලම් කියලා මම මේ මිස්සෙන් අයින් කරා. දඬුවම් මාරුවක් දුන්නා මට. මම දන්නේ නැහැ මොකක්ද කියලා. මට පුදුම තරහක් මේ ෆාදර් එක්ක අන්තිම අසාධාරණ විදියට මම මේ මිස්සමෙන් වෙන මාරු කිසි දෙයක් ඕඩිනේෂන් එකක මාරුවක් නෙමෙයි මැද මාරුවක්. ඔඩ් හරියට නිකන් මොකෙද්ද මාරු කරා වගේ මම මාරු කරා. දවසක් මම යාඥාවේදී මට දැනුණා ෆාදරට පිළිකාවක් කියලා. මම ඒ යාඥාවේ තදටම ආවා ෆාදර ලොකු අසාධ්‍ය තත්වයකට යන්න යනවා කියලා. දැන් මට දැන් වර්ඩ් ඔෆ් නොලෙජ් එකක් වගේ එකක් මොකක්ද එනවා. දැන් මට මේක එන්ජොයි කරන්නත් හිතෙනවා. උන්ට වැඩේ. මට කරපුවාට තමයි වත්ති මන්ති කියවන්නත් වැඩේ. ඒක කියන්නත් එනවා. ස්වාමිනේ මේ දේ කරන්න එපා කියලා යාඥා කරන්නත් එනවා. මගේ ඇතුළාන්තය ඒ වෙලාවේ ජේසුස් පුදුම විදියට හැදුවා මගේ ප්‍රමාන්තේ. ඇතුළාන්තය හදද්දී
මං කව ස්වාමීනි සමාවෙන්න මගේ සිතුවිල්ලට කුහකස්කමට පියතුමාව ආශිර්වාද කරන්න පියතුමාව සුව කරන්න එහෙම දෙයක් වෙන්න තියෙනවා නම් පියතුමාව එකෙන් ගලවන්න මම ඒක ලොකුවට අවබෝධයක් මේවා කොහොම දැනන් ඉඳලා නෙමෙයි හැබැයි මගේ මාව මෙහෙවුනේ ඒක කියන්න මගේ ආදර ප්‍රේමාන්තයනේ පියතුමාට එහෙම දෙයක් වුණේ නැහැ සමහරවිට උන්වහන්සේ මාව පරීක්ෂා කරන්න නැති දාවිද පරීක්ෂා කරා වගේ හෙල්ලෙන් අනින්න පුතේ මම නිදි කරලා තියන්නේ 3000ක් නිදි දාවිත් යනකොට දෙවියන් වහන්සේ නිදි කරලා ඒ කියන්නේ දෙවියන් වහන්සේම දුන්නේ chance එක ඔබ කඳු මුදුනේ ගියේ නැත්තම් යාඥාව හිටියේ නැත්නම් ඔබ හිතන්නේ ගහන්න ඕනේ දෙන්න ඕනේ මෝට පල්ලි ගන්න ඕනේ දෙයියම තමයි මේක දෙන්නේ දෙයියම මුණ බලන්න ඕනේ නැද්ද දෙයියන්ටම බලා ගන්න දෙයියෝ තඬුවම් කරන්න ඕනේ අපි දෙයියන්ට දාන්නේ පාතාල ලෝකේ නැද්ද පාතාලේ චොට්ටේ සීමා වගේ දෙන්නේ දැන් කළු නූල් ගැට ගහන දෙයියම වග උත්තර දෙන අච්චුක් දෙන්න ඕනේ ආ දෙයියෝ එනවාගෙන ඒ කියන්නේ අන්තෝනි මුන්දරයාගේ වගේ පල්ලියක කැට කැඩුවොත් එහෙම අත පිච්චෙනව නැද්ද අත් කැඩිලා හම්බෙනවා අන්න එහෙම තමයි වෙන්නේ නැද්ද ඒ කියන්නේ ෆාදර් කෙනෙක්ට අත උස්සලා හම්බුනොත් නැද්ද ආයිත් ඉතින් පරම්පරා ගානකට සාප වෙනවා හොඳේ තේරුණාද කියන එක මට ගහන්න ආවක් තියෙනවා තාම තට්ටු ගණන් වල ගෙවල් හදාගෙන සාර්ථක වෙලා ඉන්නේ මගේ ප්‍රමාණයෙන් තේරුණාද කියන එක එහෙම අපිට කිසි දෙයක් කියන්න බෑ එහෙම අපිට කියන්න බෑ අයිය අපි කවුද ඒ කියන්නේ මේ උන්වහන්සේ ඔබට අවස්ථාව දෙනවා ඕනම් මොරේ මගේ ආදර ප්‍රමාණයනේ ඒ පියතුමා අද ජීවිතුන් අතර නැහැ පියතුමා මට ආයි කතා කරා පියතුමා බිෂප් හවුස් එකට ගිහිල්ලා මාව ආයි ඉල්ලුවා මම මේ මිනිස්සුන්ට ආයි ගියා අර ඔඩ් ට්‍රාන්ස් එකක් වගේම ඕඩිනේෂන් එකක් නැතුව ඔඩ් ට්‍රාන්ස් එකකින් මාව මේ මිනිස්සුන්ට ගියා දයාබර මිතුරෙක් වුණා උන්වහන්සේ ජීවිතුන් අතර නැති වෙනදී මගේ හොඳ යාළුවෙක් තාත්තා කෙනෙක් වගේ මට මගේ ආදර ප්‍රේමාන්තනේ දාවිත් ඒ හෙල්ලෙයි වතුර භාජනයයි අරගෙන කන්දර නැගලා කියනවා සාවුල්ට අනේ රජතුමනි ඔබට කවුරු හරි මං ගැන වැරදි දෙයක් කියනවා නම් අහන්න එපා යට සාප වේවා මට මරන්න ඕනේ නැහැ ඔබ වහන්සේව රජතුමා කෑ ගහලා කතා කරලා කියනවා රජතුමා කෑ ගහලා කතා කරලා කියනවා මගේ පුත්‍රය 17 වෙනි වගන්තිය මෙසේ කී පසු සාවුල් දාවිද්ගේ කටහඬ හැඳින මගේ පුත ඔය ඔබේ කටහඬ දැයි ඇසීය සාවුල්ව මේ ඇවිල්ලා 27 වෙනි පරිච්ඡේදය 30 වෙනි පරිච්ඡේදයේ සාවුල්ව මරනවා මගේ ආදර ප්‍රේමන්තනේ ඔබගේ සතුරා එයාට ආදරය කරන්න ඒ මනුස්සයා එළවෙලව ගහන්නේ ප්‍රශ්නයක් එක්ක ඇතුළාන්තේ සතුටක් නැහැ ඔබට රිද්දන්නේ ඒ තරම් එයා රිදිලා තියෙන්නේ ඇතුළාන්තේ සතුටෙන් ඉන්න කෙනා කවදාවත් රිද්දන්නේ නැහැ ඔබට අතුල් පහර ගහන්නේ ඒ කියන්නේ ඇයි එහෙම කරන්නේ ඔබේ අවබෝධය දකින්න ගන්නවා ඔබගේ ඇඳුම උතුරු සළුව ගලවන්න කෙනාට අන්දනයක් දෙන්න ප්‍රශ්නයක් කරගන්න එපා මොකද මගේ කනෙක්ෂන් එක තියෙන උන්වහන්සේත් එක්ක එතන මේ ඇවිල්ලා මේ උන්වහන්සේගේ පුතෙක් මේ දුවෙක් එයා මට මෙහෙම කරද්දි මට රිදෙනවා හරි හැබැයි එයා තුල ඉන්න ස්වාමීන් වහන්සේ සුදාත්මයන් ඔයාට නැති වෙලා ඒක එයා එහෙම කරන්නේ සතුරව මරණ විදිය මිතුරෙක් කරගන්න එක මගේ ආදර ප්‍රේමන්තේනි එනිසා අද මේකට බලය ඕනේ එකයි උන්වහන්සේ කතා කරලා කියන්නේ නව ආදම් සහ පුරාණයේ පළවෙනි මිනිසා දෙවෙනි මිනිසා ඒකට බලව ඕනේ 47 වෙනි වගන්ති 1 කොරින්ති 15:47 පළමු මිනිසා භූමියන්ය ඔහු භෞමිකය දෙවෙනි මිනිසා ස්වර්ගයන්ය ඔහු ස්වර්ගිකය එනිසා අපි ජේසුට සම්බන්ධ වෙනවා කියන්නේ ඒකයි ඒ දියසීරාවට බද්ධ වෙනවා කියන්නේ ඒකයි ඊට පස්සේ මගේ ස්වභාවික රියැක්ෂන් එකක් නෙමෙයි රෙස්පොන්ඩ් එකක් මගේ රෙස්පොන්ස් එකක් ස්වාමීන් වහන්සේට මම රෙස්පොන්ඩ් කරනවා ප්‍රතික්‍රියාවක් නෙමෙයි ප්‍රතිචාර දක්වනවා ජේසුට එන ගහද්දී මගේ ප්‍රමාන්තනේ ජේසුට එන ගහද්දී ජේසු දරාගෙන හිටියේ බැරි හින්දා නෙමෙයි උන්වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේ පේදුරුතුමාට කියන ඔබගේ කඩුව කොප්පුවේ දාගන්න මට ඕන නම් දේව දූතයන්ට අණ කරලා අසංඛ්‍යාත හමුදාවක් මෙතනට ඇවිල්ලා පහර දෙන්න පුළුවන් නැති කරන්න පුළුවන්
ඔබට මතක නම් ජේසු ජෙත්සමනි උයනේ ඉන්නද්දී නායක පූජකයන්ගේ නායක පූජකයන්ගේ සොල්දාදු වෙනවා ජේසු අල්ලගන්න. නාසරත ජේසු කොහෙද කියලා අහද්දී ජේසු නැගීටලා ඉස්සරහට ගිහලා කියනවා ඒ මමයි කියද්දී ඔක්කොම කලන් දාලා වැටෙනවා. නාසරට එහෙම බලයක් තිබ්බා. බහැපත්කම කියන්නේ නෝන්ජල්කම නෙමෙයි. කරන්න දෙයක් නැති නිසා පිටපානවා නෙමෙයි. ඒක මෝඩකම. ජේසුට අතුල් පහර ගහද්දී දකුණු කම්බලට ගහද්දී ජේසු වම් කම්බල හැරෙුවේ නැහැ. හැම එකම කරේ නැහැ. වචනේ පරිසමාප්තාර්ථ අපි දකිනවා ජෝම්තුමාගේ 18 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වගන්තිය බලන්න. උන්වහන්සේ මෙසේ වදාළ විට ළඟ සිට මුර සේවකයන්ගෙන් කෙනෙක් නුඹ උත්තම පූජකයාට උත්තර දෙන්නේ මෙලෙසද කියා ජේසුස් වහන්සේට අතුල් පහර ගැසීය. ජෝම් 18 22 දෙවනි කොටස. නුඹ උත්තම පූජකයාට උත්තර දෙන්නේ මෙලෙසද කියා ජේසුස් වහන්සේට අතුල් පහර ගැසීය. ජේසුස් වහන්සේ දකුණු පැත්ත හැරුවේ නැහැ. ජේසුස් වහන්සේ ඇහුවා. ජේසුස් වහන්සේ උඩ පිළිතුරු දෙමින් මා කී දේ වරදක් ඇතනම් ඒ ඔප්පු කරන්න. නැත්නම් කුමක් නිසා මට පහර දෙන්නේද? මේ කතා කරන්නේ බයදු ගතියක් නෙමෙයි. ජේසුස් කෙනා මට ගැහුවේ ඇයි කියලා කියන්න. හැබැයි මේ කතා කරන්නේ රෙස්පොන්ඩ් කරනවා. එන ගහන අයට ජේසු යාඥා කරනවා. තාත්තේ මම නොදැන කරන වරදට සමා වෙන්න. නොදැන කරන වරදට සමා වෙන්න. එක යාළුවෝ යාඥා කරනවා. පීඩා කරන අය උදෙසා යාඥා කරනවා. ඒ කියන්නේ මගේ ප්‍රේමන්තනේ එයා මට රිද්දනවා. ඔන්න මට රිද්දුවා. මගේ ඇයි මට මේව කරන්නේ? නෑ මම යයි නෙමෙයි. bigger picture. ලොකු දැක්මක්. අපරාධේ ඒ මාව අර මිනිස්සුන්ට දැම්ම මාව යාමට මෙහෙම කරා මං ගැන මෙහෙම කේලම් කිව්වා කියන පුංචි දෙයක් නෙමෙයි. අද මම කතා කරන්නේ ඊට වඩා ලොකු දෙයක් ගැන. මම මාස 8කට මේ මිනිස්සුන්ට දැම්මේ. ඒ මිනිස්සුම තුල යූත් එක හැදුවා. ඒ මාස 8 මට මතකයි මට මාව ඉතන්ට ඇව්වේ ප්‍රශංසා මෙහෙල් කරන්න තහනම් කරලා. ඊට පස්සේ පියතුමා මට රහසෙන් කිව්වා එක තැනක කරන්න එපා කලන සතියෙන් සතිය තැන් වල අහු මුළුවල ඔය ගල් මේ මොනවාද ලූර්තු ගුහාවල් තියෙනවා ඇතුලේ එක පිටිස්සර ගමක් ඒවල ගිහලා කරන්න කියලා. මගේ ආදර ප්‍රේමන්තනේ. එතන මිසම ඒ මාස 8 පුදුම විදිහට ගොඩ නැගුණා. එතන එකතු වෙච්ච තරුණ පිරිස අදත් විවාහ වෙලා ළමයිත් එක්ක එකට යාඥා කරන අල්තාරේ නැගලා අපි පටන් ගත්ත එතනින්. උන්වහන්සේ මහා පුදුම දෙයක් කරනවා. එනිසා ඔබ පීඩා කරන තැනදී ඒ කෙනා දිහා බලාගෙන අපරාධේ ස්වාමින් වහන්සේට ප්‍රතිචාර දෙන්නේ නැතුව එයත් එක්ක හැප්පෙලා ඔබගේ තියෙන බලය නැති කරගන්නට එපා. වෙනම ජීවිතයක්. එනිසා ස්වාමින් වහන්සේ අද ඔබට කතා කරන්නේ බලයක් එක ජීවත් වෙන්න. ස්වභාවික ජීවිතයෙන් එහා බලගත් ජීවිතයක්. ඒක ලැබෙන්නේ ඔබ යාඥාවෙන් සම්බන්ධ වුණයින් පස්සේ. උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ සතුරාට වෛර කරනවා නම් ඒකේ විශේෂත්වයක් නැහැ. මිතුරාට ප්‍රේම කරනවා නම් එතන විශේෂත්වයක් නැහැ. හැබැයි ඔබ මිතුරාට සතුරාට ප්‍රේම කරද්දී පීඩා කරන අය උදෙසා යාඥා කරද්දී ඔබ තාත්තගේ දරුවෙක් වෙනවා. මගේ ආදර ප්‍රේමන්තයනි. එනිසා ස්වභාවිකව ඉපදුණු මම ශුද්ධාත්මයන්ගෙන් පිරිච්ච ජීවිතයකට යන්න අවශ්‍යයි. උන්වහන්සේට සම්බන්ධ වෙලා ගඟට මුල් ඇදලා බලයක් එක්ක ජීවත් වෙන්නට අවශ්‍යයි. රියැක්ට් කරන එක ප්‍රතික්‍රියා දක්වන එකට බලයක් ඕනේ නැහැ. හැබැයි ප්‍රතිචාර දක්වන්න බලයක් ඕනේ. එනිසා අපි මේ ශක්තිය ඉල්ලමු. අපි ජීවිතේ මේ වෙනකොට තරහකාරයට පහර දීලා අපි විනාශ කරලා ඇති. ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් එවන්නේ තේරුමක් එක්ක. උන්වහන්සේ ඔබ මතක තියාගන්න ඔබ උන්වහන්සේගේ දරුවා. උන්වහන්සේ ඔබගේ හිසකයක්වත් වැටෙන්න දෙන්නේ නැහැ දන්නේ නැතුව. උන්වහන්සේ පාරාවගේ සිත දැඩි කරා වගේ ඔබගේ ස්වාමි පුරුෂයාගේ එන පීඩාව, ඔබගේ බිරිඳගේ එන ප්‍රශ්නය. ස්වාමීන් වහන්සේ ඒ හරහා දෙයක් කරන්නට ඉන්නවා. හැබැයි ඔබ රියැක්ට් කරොත් එහෙම වැඩක් නැහැ. උන්වහන්සේ යෙසායා 10:5 වෙනි වගන්තියේ කතා කරලා කියනවා. මම ඔබට පහර දෙන්න පිණිස අසිරියාව මුගුරක් වගේ පාවිච්චි කරා. මගේ උදහසට ලකුණු ජාතියට දඬුවම් කරන පිණිස මම අසිරියාව මුගුරක් හෙවත් සැරෑටයක්සේ පාවිච්චි කරමි. මගේ ආදර ප්‍රේමන්තනේ මුගුරක්
සැරෑටිය තියෙන උන්වහන්සේගේ අතේ. ඒතර ඔබ පීඩාව උන්වහන්සේ ඉඩ දීලා තියෙනවා. හේතුවක් එක්ක බලන්න ජොම් සමාවෙන ලුක්තුමාගේ 22 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තිය. සීමොන් මේ අසන්න තිරිඟු පොළන්නක් පෙලන්නට සාතන් අවසරගෙන ඇත. ඔබ යලිත් කලින් වගන්ති ගන්න. පිණිස ඔබ උදෙසා එහෙත් ඔබේ ඇදහිල්ල නොබිඳෙන පිණිස මම ඔබ උදෙසා යාඥා කළෙමි. ඔබ යලිත් හැරුණු පසු ඔබේ සහෝදරයන් ධෛර්යවත් කරන්නයි වදාළසේක. ජේසුස් කෙනා මම යාඥා කරනවා. හැරුණාම දිරිමත් කරන්න. ඒ පීඩාවේ තේරුමක් මාක්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තිය බලන්න. උන්වහන්සේ කියනවා ශුද්ධාත් මතේතුමාගේ 4:1 මතේ 4:1 ශුද්ධාත්මයාණු විසින් ජේසුව පාලු කරයට අරගෙන යන්නේ. ඒකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයන් විසින් පාලු කරයට පමණ ලබනසේක. ඒ පීඩාවේ තේරුමක් තියෙනවා. හිර වෙන්න එපා. කඳ මුදුනේදී ඔබට ඒක දකින්න පුළුවන්. ස්වාමින් වහන්සේගේ ඇස් වලින් දකින්න. එක තැනක මට රිද්දුවා මට මෙහෙම කරා හිර වෙන්නේ නැතුව නිදහස් වෙන්න. බලයක් එක ජීවත් වෙන්න. හැමතිස්සෙම ඔබට මතක තියෙන්නට ඕනේ ස්වාමින් වහන්සේ මට ආදරය කරපු විදිය. නුසුදුසු මට පාපිෂ්ඨ මට ස්වාමීන් වහන්සේ ආදරය කළා. මම ඔබට දයාව දැක්වුවාසේ දයාව දක්වන්න. මගේ ආදර ප්‍රේමාන්තයනි. සාමාන්‍යයෙන් ස්වාමිලා පච්ච කොටන්නේ නැහනේ. පච්ච කොටනවා ස්වාමිලා. මම දන්නවා පච්ච කොටන්නේ නැහැ සාමාන්‍ය. හැබැයි මම දන්න ෆාදර් කෙනෙක් ඉන්නවා පච්ච කොටාගෙන ඉන්නවා. ලංකාවේ නෙමෙයි ඇමරිකාවේ. ඒ ෆාදර් සාක්ෂි දරනවා පච්ච දැක්කේ නැහැ. පපුවේද කොයිද ගහගෙන ඉන්නේ. ලෝගෝ අරන් ඉන්නේ නැහනේ. ෆාදර් කියනවා එයාගේ උන්වහන්සේගේ ටැටු එක මොකක්ද? forgiven. සමාව ලැබුණා. forgiven කියලා පච්ච ගහගෙන ඉන්නවා. අපිට පච්චයක් ඕනේ නැහැ ඒක මතක් වෙන්න. අපි හැමෝම සමාව ලැබපු අය. අපි හැමෝම සමාව ලැබපු අය. ඒක අල්තාරයක ඉන්න මට හොඳට තේරෙනවා. අද මම මේ පියතුමා සසුන් පියතුමාට දේශනා කරද්දී මම කිව්වෙත් ඒකයි. අද ඔබවත් මමවත් මෙතන ඉන්න සුදුසු අය නෙමෙයි. forgiven, we are forgiven. අපිට සමාව ලැබපු අය. මගේ ආදර ප්‍රේමාන්තයනි. ඒ නිසා එහෙම කෙනෙක්ටයි උන්වහන්සේ ආදරය කරේ. ඒක අමතක කරන්න එපා. ඒක දරා ගන්න මතක තියාගන්න. ඔබ ඉස්සරහා පව් කරපු කෙනෙක් උන්වහන්සේ ගේන්නේ එයාට රිද්දන්න නෙමෙයි. කෝටි 2ක් සමාව දෙන්නේ රුපියල් 200ක් ණය කෙනාව හිරේ දාන්න නෙමෙයි. මගේ ආදර ප්‍රේමාන්තයනි මිෂන් එකක් තියෙනවා. ඒ පෞකාරයත් එක්ක මිෂන් එකක් තියෙනවා. ඔබට පහර ගහන කෙනත් එක්ක මිෂන් එකක් තියෙනවා. ඔබට රිද්දන කෙනත් එක්ක මිෂන් එකක් තියෙනවා. ඔබගේ අඳන උදුර ගන්න කෙනත් එක්ක මිෂන් එකක් තියෙනවා. ඔබගේ සතුරත් එක්ක මිෂන් එකක් තියෙනවා. ඒක ඔබයි එයයි අතර ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ස්වර්ගික ගනුදෙනුවක්. අතීන්ද්‍රිය ක්‍රිස්තු දේහේ අවයව උන්වහන්සේ හිස ඔබ මම අවයව කනෙක්ෂන් එකක් තියෙනවා. ස්වර්ගයේ වැඩ සිටින අපේ තාත්තේ මගේ විතරක් නෙමෙයි උගේ තාත්තා අරකිගේ තාත්තා මතක තියාගන්න ඒක අපේ තාත්තේ. මේක තේරුම් ගන්න ඕනේ අපට. එනිසා පටු වෙන්නට එපා. සීමා සහිත වෙන්නට එපා. නිදහස් වෙන්න. පුලුල් කරගන්න ඔබගේ ආදරය. ඒ ආදරය කරන තැන එකයි ඔබට මට කැඳවන්නේ ආදරය කරන්න. නුසුදුසුම තැන ආදරය කරන්න. ආදරය කරන්න බැරි තැන ඔබට ආදරය කරන්න බැරි නම් යන්න කන්දට. තාත්තේ අමාරුයි. පුළුවන් නම් මේ පාත්‍රය අහක් කරන්න. ජේසුස් කිව්වා. හැබැයි දේවදූතෙක් ලුක්තුමාගේ 22:43 දේවදූතෙක් ඇවිල්ලා ජේසුව ශක්තිමත් කරනවා. ඒ බලය ඕනේ මගේ ප්‍රමාන්තනේ. ඒ බලය ඕනේ දියසීරාව හොයාගෙන ගිය මුලක තියෙන බලය. දාවිත්තුමා තුල ආලේපේ බලය. අපි තමයි සාවුල්ල වගේ කනෙක්ෂන් එක නැතුව දුවනවා. කනෙක්ෂන් එක නැතුව ජීවත් වෙන්නම් වාලේ. ඇයි මම රියැක්ට් කරන්නේ? අර කියපු දේ ඔළුවේ තියාගෙන ඉන්නේ, මතක තියාගෙන ඉන්නේ. ඕන ගහන්න පුළුවන්කට ගහන්නේ. ඇයි කෝන්තර අර සිද්ධිත් එක්ක ඔළුව අවුල් කරගෙන ඉන්නේ? ඇයි නිදහස් වෙන්න බැරි? ඇයි ප්‍රෙෂර් වැඩි වෙලා තියෙන්නේ? ඇයි නිදහස් වෙන්න බැරි මගේ ප්‍රේමවන්තයනේ? ස්වාමිනාසේ දයාබර ඔබට ආරාධනා කරනවා. නිදහස් වෙන්න. සමාව දෙන්නේ නැති තැන ඔබට සමාව නැහැ. සමාව දෙන්නේ නැති තැන ඔබට සුවයක් නැහැ. සමාව දෙන්නේ නැති තැන ඔබට ආලේපයක් නැහැ. අපරාධේ යකා ඔය සිද්ධිය ගෙනල්ලා ලොකු කරලා ඔබ හිර කරනවා. අතාරින්න නිදහස් වෙන්න. ස්වාමීන් වහන්සේගේ බලයක් එක්ක ජීවත් වෙන්න. Not to react but to respond. ප්‍රතිචාර දක්වන්න නෙමෙයි, ප්‍රතික්‍රියා කරන්න නෙමෙයි.
තාත්තට ප්‍රතිචාර දක්වන්න සිද්ධියේ අයිතිය ස්වාමින් වහන්සේට දීලා බලයක් එක ජීවත් වෙන්න අද වචනය ඔබට ආරාධනා කරනවා. ආමෙන්.